ස්වර්ගයේ වැඩ වසන කරුණාබර ශුද්ධ ධර්මිෂ්ඨ දෙවි පියාණනි, ඔබ අපට දී තිබෙනවා තවත් සවසක් ඔබ වහන්සේගේ පාමුලට ඇවිත් ඔබ වහන්සේව එළිදරව් වීමක් දැනගන්නා පිණිස. අද දවසේ ඔබ අපට කතා කළ මැනව ඔබගේ වචනේ ගැඹුර අපට එළිදරව් කරමින් කියා දෙනසේක්වා. එළිදරව්ව මැනව ක්‍රියා කළ මැනව යේසුස් වහන්සේගේම ශුද්ධ නාමයෙන් නිසාමය. ආමේන්. හොඳයි, අපි වාඩි වෙමු. මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපි ක්‍රමානුකූලව මේ වර්ෂයත් අවසාන කරමින් සිටිනවා. අපිට තව ඉතිරි වී තිබෙන්නේ දින සතිවලින් ගත්තහම ඉතාමත්ම ස්වල්ප කාලයක් තමයි මේ වර්ෂය අවසාන කරන්න. මේ වර්ෂය අපිට ජයග්‍රහණ ගණනාවක් දෙවියන් වහන්සේ ගෙනවිත් දී තිබෙනවා. ඇතැම් අය ඒවායේ සඵල වී සාර්ථක වී සිටිනවා. ඇතැම් අය සාර්ථක වීමට උත්සාහ දරනවා. කෙසේ වෙතත් දිනේ අවසානයේදී සියලුම දෙවියන් වහන්සේගේ කරුණාව දෙවියන් වහන්සේගේ දරුවන්ට ලැබේවි. මේ දිනවල සුළුපටු සේවාවන් සංඛ්‍යාවක් නෙමෙයි තිබෙන්නේ. ඊ타ත්ම කාර්ය බහුලත්වයට සමස්ත සභාව පත්ව තිබෙනවා. සියලුම සභාපාලකවරුන් සෙසු අය හැම කෙනෙක්ම වාගේ රෑදාවල් කඩ නැතිව ඊ타ත්ම වෙහෙසින් සහ ආත්මිකව බොහෝ දේවල් සිදු කරනවා. එය වෙහෙසක් සහ අමාරුකමක් වගේ පෙනුනාට හදවත පිනා යන ඊ타ත්ම ප්‍රීතිමත් දැක්මක් මක්නිසාදයක් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව බොහෝ සෙයින් වැඩ කරනවා දැකීම. මේ නිසා අපි දෙවියන් වහන්සේට යාඥා කරන්න ඕන, උනන්දු වෙන්න ඕන, ධෛර්යමත් වෙන්න ඕන. මීට වඩා බොහෝ දේවල් 2020 දී සභාවක් හැටියට වයස තරාතිරමකින් තොරව, ඒ වගේම කිසිම ආකාර බෙදීමක්, පක්ෂග්‍රාහී භාවයක් නැතිව සෑම කෙනෙක්ම ඊට උනන්දුවෙන් වැඩ කළ යුතුයි කියලා. මම දකිනවා බොහෝ පාලකවරු බහුතරයක් වැඩි දෙනෙක්, එමෙන්ම වැඩිමහල්වරු මේ ගෙවුණු මාස දෙක ඇතුළත ඔවුන් පිට දෙවියන් වහන්සේ නිදහස් කරන ලද අභිෂේකයක්, ඒ වගේම සභාව තුල ගත්තා වූ සත්‍යවාදී නිවැරදි තීරණ හේතුවක් වී තිබෙනවා විශාල පිබිදීමකට එකිනෙක කෙනා තුලපත් වෙන්න. ඒ නිසා අපි මේක රැක ගන්න ඕන. ඒ වගේම අපි බොහෝ සෙයින් යාඥා කරන්න ඕන මේවා ඉදිරියට කරගෙන යන්න කරුණාව ලැබෙන්නයි කියලා. අද දවසේ මම ඔබ සමග බෙදා ගන්න යන්නේ ලූක් සුභාරංචියේ දෙවෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේගේ උත්පත්තියට පසුව උන්වහන්සේව ලියවිලිවල චාරිත්‍රවලට අනුකූලව කැපකිරීම සිදු කළා වූ ඒ අවස්ථාව. යේසුස් වහන්සේ ඉපදී උන්වහන්සේව කැප කරනු ලබනවා විවස්ථාවේ සිරිත ලෙස දෙමව්පියන් විසින් උන්වහන්සේව ගෙනවි. මේ අවස්ථාවේදී අපි දකින්න යනවා දෙවියන් වහන්සේගේ වචනයෙන් ලූක් 20 දෙවෙනි පරිච්ඡේදයේ 25 වෙනි වචනය, බලව යෙරුසලමේ සිමියොන් නම් මිනිසෙක් සිටියේය. මේ මිනිසයා ඊශ්‍රායල්ගේ සනසීම බලා සිටියා වූ ධර්මිෂ්ඨ වූ භක්තිවන්ත වූ කෙනෙක්ය. ප්‍රේමවන්තනි, අද ක්‍රිස්තුස් වහන්සේගේ සභාව තුල බොහෝ මිනිස්යෝ වීරයන් නැත්නම් ප්‍රසිද්ධ චරිත බවට පත්වෙන්න බොහෝ සෙයින් පොරබදන අවස්ථා නැතුවම නෙමෙයි. නිකාය සභා ભેදයකින් තොරව මේ දුක්බර උත්සාහය හා සිදුවීම සෑම තැනකම වගේ
සිද්ධ කිරීමට මාංශමය බලවේග තුල මිනිස්යෝ සැරසෙනවා. මිනිස්සෙක් ආත්මීක භාවයට පත් වෙනවයි කියන එකයි මිනිස්සෙක් හිතුමතේට තම තමාගේ කාරණාවන් වල තම තමා වැඩ කරන එකයි අතර විශාල වෙනසක් තිබෙනවා. මේ කොටස් දෙක ගැන විග්‍රහ කරනවට වඩා එහි විපාකය නැත්තම් ප්‍රතිඵලය මම ඔබට කියන්න කැමතියි. මානසිකව පොරබදා උත්සාහවන්තව තමාගේ තිබෙන සිතේ හයියට තමන්ට මිනිස්යෝ ගෙන එන යෝජනාවට මිනිස්යෝ තමන්ට කරන්නයි කියන දෙයට මිනිසුන් සේවක සේවිකාවන් වෙනවාට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලව සේවය කරන සේවය තමයි පවතින්නේ. බොහෝ මිනිස්යෝ ඊ타ත්ම මාංශාකාරව ආත්මීකව සිටින අයව වටා දැමීමට සේවාවන් වල තිබෙන ශක්තිමත් භාවය සොලවන්න මිනිස්යෝ යෝජනා කරනවා මිනිසුන්ට කැමති දේවල් සබාව තුල හා ආත්මික ගමනේදී සිද්ධ විය යුතුයි කියලා. එතනදී ප්‍රවේශම් වෙන්න ඕන. මම ඔබට සරල ප්‍රශ්නයක් ගෙනෙන්නම්. නැත්නම් අදහසක් ඔබට පුළුවන් ඒකට පිළිතුර දෙන්න. අපි රෝගී වී රෝහලට ගොස් අපිට උවමනා කරන්නා වූ තැන අපි ගිහින් සිට ගන්නවද? නැතිනම් අපගේ ස්වභාවයට අනුව නැත්නම් රෝග තත්වයට අනුව එයට සරිලන ආකාරයෙන් රෝහල තුල ප්‍රතිකාර ලැබීම හා නැත්නම් නේවාසිකව හෝ රැඳෙනවා නම් අපි එය සිදු කිරීමට වෛද්‍යවරයාට ඉඩ අරිනවද කියන ප්‍රශ්නය අපි ඇසුවොත් එහෙම අපිට බොහොම සරලයි උත්තරය. අපි රෝහලකට යන්නේ ලෙඩක් අපිට තිබුණාට ලෙඩේ අපිට දැනුණාට එයට නිවැරදි ප්‍රතිකාර හා කළ යුතු දේ අපි දන්නේ නැති නිසා. නැත්තම් මගේ ශරීරය මටයි ලෙඩේ තියෙන්නේ කියලා මට ගෙදර ඉඳන් දන්න දේ හිතන දේ හොඳයි කියලා පෙනෙන දේ සිදු කරගෙන යද්දී ඒකේ විපාකය මොනතරම් භයානක වේද? මට මතකයි එක අවස්ථාවක 2007 දී හෝ 8 දී විතර මම රටකට ඇතුල් වෙච්ච වෙලාවේදී ඇතුල් වී පැය ගාණක් යන්න හම්බුන්නේ මගේ ඇස් දෙකටම යම්කිසි විස බීජයක් නැත්නම් ඇස් ලෙඩ කියලා කියමුකෝ හැදිලා හරි අපහසුතාවයටපත් වුණා. ඉතින් අපි දන්නේ නැහැ මේ මම උණු වතුරෙන් හොදනවා, එළ වතුරෙන් හොදනවා, සීතල වතුරෙන් හොදනවා. ඊට පස්සේ එකිනෙක කෙනා ගෙනත් දෙන ඇතැම් ප්‍රතිකාර පාවිච්චි කරනවා. මේ හැමදේම සිද්ධ වෙලා අන්තිමේදී දැන් මේක උග්‍රයි. මේකට දැන් සිදු වෙලා තිබෙන්නේ දැන් ඇස් අරින්ටත් අමාරුයි. ඇස් දෙක වහපුවාම අපහසුතාවයටපත් වෙන මේ පෙනීමට කිසි බාධාවක් තිබුණේ නැහැ. ඉන් අනතුරු මම තීරණය කළා ඒ රටට මම ඒ වෙලාවේ ප්‍රථම අවස්ථාව පය තැබුවේ. ඉතින් මම කවුරුත් අඳුරන්නෙත් නැහැ. ඇඳුනුම්කම් තිබෙන අයත් නැහැ. ඒ වගේම වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ක්‍රම සහ ඒවට වැය වෙන ආකාරය මම දන්නෙත් නැහැ. කෙසේ වෙතත් අමාරුම තැනට එද්දී මා කීවා අපි ගිහිල්ලා මේකට බේත් ටිකක් ගත්තොත් හොඳයි කියලා. මොකද හේතුව තව දින 8ක් 10ක් තියෙනවා මට සේවය කරන්න. මම ආපු ගමන නිෂ්ඵල වෙන්න බෑ. සේවය කළ යුතුයි කියලා මම ස්ථාවරයක හිටියා. ඒ හැම දවසකම මොන ආකාරයෙන් අපහසුතාවය තිබුණත් සේවය කරනවායි කියලා. දැන් මාව රැගෙන ගියාට පස්සේ වෛද්‍යවරයා ළඟට ඔහුට තිබෙන වෛද්‍ය දැනුම පාවිච්චි කරලා ඔහු යම්කිසි සෝදිසි කිරීමක් කරලා ඔහු කිව්වා මෙයට අවශ්‍යයි යම්කිසි විදිහකට ප්‍රතිකාර. හැබැයි දින 3ක් යනතෙක් මේකට පිළිතුර සොයන්න බෑ. නැත්නම් නිරෝගීකමට එන්න බෑ. ඔබ මේ ගත යුතුයි. ඊට පස්සේ මා සමග ගිය අය කිව්වා අපි මේ දේ කළා මේ දේවල් කළා. ඔහු ඊ타ත්ම ගැඹුරු උත්තරයක් ජීවිතේට මතක හිටින්න දුන්නා. ඔහු කිව්වා ඇස කියන්නේ ඊ타ත්ම සියුම් තැනක්. ඒක මිනිසෙකුගේ ජීවිතයේ හෘද වස්තුව මෙන්ම කෙනෙකුට වටිනවා. හේතුව එම ඇස් දෙක නැතුව ගියොත් එහෙම මේ ලෝකයේ තුල තිබෙන කාරණා දකින්න සහ ඉලක්කගතව යන්න අපහසු වෙනවා, බැරි වෙනවා. ඊට පස්සේ තව කෙනෙකුගේ උපකාරය සොයන්නම වෙනවා. එම නිසා ඔබ ඇස ගැන දන්නේ නැති නිසා ඇසේ තියෙන වටිනාකමත් ඔබට
තේරුම් ගැනීමට අපහසු නිසා ඔබ මේ කර තිබෙන සියලුම ප්‍රතිකාර ක්‍රම හා උත්සාහයන් ඉතාමත්ව නරකයි. ඒකේ විපාකයක් හැටියට තමයි මේක සරලව බිඳගන්න තිබුණු රෝගය දින දෙකක් පසු වෙලා දැන් මේක උග්‍ර තැනට පත් වෙලා තිබෙනවා. මම මේ උපහරණය සාන සිදුවීම සාක්ෂියක් කොට ගෙනාවේ බොහෝ අය ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම සභාවට තිබෙන කල බොහෝ අය සිතනවා ඔවුන්ගේ සියලුම යෝජනාවන් සියලුම අදහස් යෝජනාවන් වලට අපි ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ එන ප්‍රතිඵලයක් ඕන විදිහට බාරගමුයි කියලා. ඒක නොවිය යුතු දෙයක්. ඒක නොවිය යුතු දෙයක්. මොකද දැන් එවැනි අයව මම ඕනෑතරම් දැක තිබෙනවා. එවැනි අය සේවය කරන මම ඔවුන්ට ලොකු පංගුකාරකමක් ඔවුන් සභාව ඇතුළතම ඉන්නවා වෙන්න පුළුවන්. මම ලොකු පංගුකාරකමක් දීලා මම ඔවුන්ව යෝජනා කරන්න යන්නේ නැහැ මොවුන් විශ්වාසවන්ත නායකයෝ හෝ පාලකයෝ කියලා. මම මේව කියන්නේ නැති හේතුව ඔවුන් තීරණ ගන්නේ ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ගේ තිබෙන්නා වූ දැක්මට හා ශක්තියට. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ඒ බඳු තැනක් නෙවෙයි. මාද දවසේ ඔබට මේන් කතා කරන්න යන කොටස තමයි බලන්න මේ සිමියොන් කියන මිනිසයා ගැන ලූක් කියන්නේ වෛද්‍යවරයෙක්. ලූක්තුමා මේ පොත සම්පාදනය කරද්දී නැත්තම් ලියද්දී ලියනවා බලව යෙරුසලමේ සිමියොන් නම් මිනිසෙක් සිටියේය. ඔහු ගැන ලොකු විග්‍රහයක් නැහැ. ඔහු ගැන ලොකු වර්ණනාවක් නැහැ. ඔහු ගැන ලොකු ගෞරවනීය හැඳින්වීමක් නැහැ. ප්‍රේමවන්තේනි මිනිස්සෙකු ආත්මීක වීමට ජනප්‍රිය විය යුතු නැහැ. හොඳට ජීවිතේ මතක තබා ගන්න. මිනිස්සෙකු ආත්මීක වීමට සහ ශුද්ධාත්මයන්න් වහන්සේ සමග ගමන් කිරීමට ඒ කෙනා නම් දරපු නැත්තම් සභා තනතුරක් ඇති දුරේක සිටිය යුතු කෙනෙක් නෙවෙයි. දැන් බලන්න මේ සිමියොන් කියන කෙනාත් පසුව අපිට මුණ ගැසෙනවා තවත් කාන්තා චරිතයක්. ඇගේ නම ආනා. මේ චරිත දෙක පිළිබඳව ඔවුන්ට පූජක ධූරයක් දීලත් නැහැ. ඔවුන්ට යම්කිසි ආකාරයෙන් තිබෙන ලොකු තනතුරක් පුදලත් නැහැ. නමුත් මේ දෙදෙනා ඊ타ත්ම ආත්මිකයි. අපිට අවශ්‍ය කරන්නේ මිනිස්සෙකු ආත්මික වීම මිස මිනිසුන්ව තනතුරු වලින් සංඛ්‍යාවෙන් මිනිසෙන්ගේ තිබෙනා වූ ප්‍රසිද්ධියවත් ඔවුන්ගේ තිබෙන තත්ත්වයවත් මැන බැලීම නොවේ මිත්‍රයනි. ඒ නිසා අපි අපේ ජීවිතය තුළ අධික අවබෝධයක් හා යටහත්කමක් ඇති කරගන්න ඕන ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් අපි ලබාගත්තා වූ ගැලවීමේදී අපි ගෞරවය හඹා යන්නේ නැතිව හිතුවක්කාරකමට වහලුන් වෙන්නේ නැතිව අකීකරුකමෙන් සහ තරඟකාරීත්වයෙන් වැඩ නොකොට ආත්මීක මිනිසෙක් ලෙස සිතන්න කල්පනා කරන්න සහ ඒ දෙකම Tamanට කිරීමට ශක්තිය නැත්නම් ආත්මීක අයගේ හඬට ඇහුම්කන් දී වැඩ කිරීමේ ආත්මය අපි එකිනෙක කෙනා ළඟ තබාගත යුතුයි. තබාගත යුතුයි. මේ බලන්න මේ මනුෂ්‍යයා දෙස බලමු. ඔහුගේ පළවෙනිම චරිත ගුණාංගය මොහුට එක බලාපොරොත්තුවක් තිබුණා. ඊශ්‍රායල්ගේ සැනසීම බලා සිටියා වූ ධර්මිෂ්ඨ වූ භක්තිවන්ත වූ කෙනෙක්ය. ඔහු පූජකයෙක් නෙමෙයි. ඔහුට සමාජය තුල පිළිගත්තා වූ ලොකු තනතුරක් තිබුණේ නැහැ. ඔහු භක්තිවන්තයි. ඔහු ධර්මිෂ්ඨයි. ඔහු බලාගෙන සිටියා කුමක් ගැනද? මොනවා ගැනද? ඔහු බලාගෙන සිටියා මෙසියස් වහන්සේ නැතම් ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් ගැලවුම්කාරයන්න් වහන්සේ ලෝකයට පැමිණෙන තෙක්. ඔහුගේ වයස ඊ타ත්ම මේරු වයවෘද්ධ වයසක්. ඔහුගේ ජීවිතය තුළ තිබුණා වූ එකම දේ තමයි දෙවියන් වහන්සේ විසින් කියන ලද දෙය මා දැකිය යුතුයි. දෙවියන් වහන්සේ විසින් කියන ලද දෙය මා දැකිය යුතුයි. මේක මොනතරම් බලාපොරොත්තුවක්ද? අද ප්‍රේමවන්තනි ඔබ මේ නත්තලකට නැත්නම් නත්තලේ තිබෙනා වූ අර්ථය සමරන්න සූදානම් වන්නා වූ ඔබ සහ මා මේ සිමියොන්ගේ ජීවිතය දෙස බලා
කී දෙනෙකු මෙබඳු බලාපොරොත්තුවකින් ඉන්නවාද දෙවියන් වහන්සේගේ එක වචනය විශ්වාස කරලා. ඒ තනි වචනය විශ්වාස කරලා. ඔහුට තිබුණේ බලාපොරොත්තු කිසිවක්. ඔහුට තිබුණේ මේ පමණයි. 26 වෙනි වචනේ බලන්න. ස්වාමින් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නේයි කියා ශුද්ධාත්මයන්න් වහන්සේ විසින් ඔහුට එළිදරව් කර තිබුණේය. මේක ඉතාමත්ම වැදගත්. මේ සේවය කරන සභා ඇදහිල්ලේ සිටින අයට ඔහුට දෙවියන් වහන්සේ කිව්වේ නෑ මම ඔබට ගෙයක් දෙනවා කියලා. මම ඔබ මලවුන්ගෙන් නැගිටින්න පාවිච්චි කරනවායි කියලා. ඔහුට එක බලාපොරොත්තුවක් දුන්නා. ඔබ කවමදාක්වත් මැරෙන්නේ නෑ ක්‍රිස්තුස් වහන්සේව දකින්න තාක්කල්. මේ මිනිස්යාගේ සේවය උනේ මොකක්ද? මේ මිනිස්යාගේ සේවය උනේ ක්‍රිස්තුස් වහන්සේව මගේ ජීවිතය තුලදී මගේ ඇස් වලින් දැක මම ක්‍රිස්තුස් වහන්සේව දැකීමයි මාගේ පොරොන්දුව දෙවියන් වහන්සේ මට දුන්නු ශුද්ධාත්මයන් වහන්සේ. ඔහුට මොන ඇදහිල්ලක්ද මෙතන තිබෙන්නේ? මොන අනගිකමක්ද? මිත්‍රයනි, මේ වගේ නිශ්චල රහසිගත ප්‍රසිද්ධ නොවූ නිහතමානී ධර්මිෂ්ඨ චරිත අද සභාවන් වල නැතුවාම නොවේ. අපේ ඉලක්කය වෙන්න ඕන මෙබඳු ආත්මීක මිනිසුන්ව සභාව තුල නැගිට්ටවා ගැනීම සේවයක් හැටියට. අද ඇතැම් තැන්වල හැමතැනම නෙමෙයි, මගේ ප්‍රකාශනය වැරදියට වටහා ගන්න එපා. ඒ වගේම වැරදි අර්ථකථන දෙන්නත් එපා. ඇතැම් තැන්වල විවිධ සේවාවන් වලට කැඳවපු අයට වඩා වාඩි වී නිශ්චලව රහසිගතව තමාගේ භක්තිවන්ත ධර්මිෂ්ඨ ජීවිතයෙන් ශුද්ධාත්මයන් වහන්සේට කීකරු මිනිසු ඕනෑතරම් සභාව තුල ඉන්නවා. සභාවේ වටිනාකම අපි තේරුම් ගන්න ඕන. ආගේ නම් විශ්වාසයක් හෝ අනුමත කිරීමක් නැහැ. මොනම තරාතිරමක හෝ සමස්ත සභාවක් ඇතුලේ පූජාසනයේ මත සිටින අය පමණයි උතුම් කියන දේ. නැත්නම් සභාවේ ක්‍රියාකාරීව සේවා කණ්ඩායම්වල නැතිනම් යම් යම් තනතුරුවල සිටින අය පමණයි උතුම් කියන තැන නොසිතිය යුතුයි. ඊට වඩා නිශ්චල චරිත ඉන්නවා ඊ타ත්ම උතුම් ඔවුන්ගේ ඇදහිල්ලෙන් සහ ඇදහිීමෙන්. මේක අභියෝගයක් උතුම් තනතුරුවල සිටින අයට. තමා කොහොමද ධර්මිෂ්ඨ භක්තිවන්ත මෙවැනි බලාපොරොත්තුවක් ඔස්සේ සිතන්නේ කියන එක. මට මේ මිනිසයා ගැන මෙනෙහි කර කර ඉද්දී අද උදෑසන දේව ලියවිලි කියවද්දී මට සිතුණා මොහු ගැන යමක් තවත් සොයන්ට. මම නිකමට බැලුවා මේක බයිබලය තුල නෙමෙයි, බයිබල් සංස්කෘතිය නැත්නම් ඉතිහාසය තුල සඳහන් වෙනවා මොහු වසර 100ක් පමණ වයස ඉක්මවපු මිනිහෙක්. මට තවත් ආස හිතුණා මොහුගේ චරිතය පිළිබඳව යම් අධ්‍යයනයක් කරන්න. මොකද හේතුව ඔහු රෑදාවල් දෙකේ ඔහුගේ යාඥාවත් බලාපොරොත්තුවත් එක අරමුණයි. මගේ ඇස් වලින් මම ක්‍රිස්තුස් වහන්සේව දැකිය යුතුයි. ඒක තමයි ඔහුට තිබිච්ච දර්ශනය. ඒ ගමනට තමයි ඔහු එපමණ කැප වෙන්නේ අවුරුදු ගාණක්. ඔහු පූජකයෙක් වෙන්න ඉල්ලන්නේ නැහැ. ඔහු වෙනත් තනතුරක් ඉල්ලන්නේ නැහැ. ඔහු කියන මට ආත්මීකව ඒ පොරොන්දුව ඔහුට ශුද්ධාත්මයන් වහන්සේ කියා තිබුණා මම නුඹට ක්‍රිස්තුස් වහන්සේව නුඹේ ඇස්වලට පෙන්වනවා. දැන් බලමු මෙතනින් එහාට මේ භක්තිවන්ත ඇදහිල්ලේ මිනිසයා ගැන අද මේ දේව සේවය තුල විවිධ තනතුරු වල සහ සභාවල් වල සිය දහස් ගණන් පාලනය කරමින් එඬේරුන් ලෙස ජීවත් වෙන්නා වූ අයටත් ඇදහිලිවන්තයින්ටත් ආදර්ශමත් ජීවිතයක් මේ සිමියොන්ගේ ජීවිතය, ආනාගේ ජීවිතය. ඇයි? ඔවුන් එක දෙයක් ඉලක්ක කරගෙන ජීවිතය හැමදාටම කැප කළා. හද බොහෝ අය එකක් දර්ශනයක් කියනවා ඊළඟ දවසේ වෙද්දි තව දෙයකට ඔළුව ගිහිල්ලා. එක දෙයක් කරන්න හදනවා ඊළඟ දවසේ තව දෙයකට ඔළුව ගිහිල්ලා. මේ එක දෙය මොකක්ද? යේසුස් වහන්සේව දැකීම. යේසුස් වහන්සේව දැකීම. ඒ දෙයට. ඒ නිසා මා කියන්න කැමතියි. ඔබට විග්‍රහ කර දෙන්නත් කැමතියි. සභා ජීවිතය තුල සිටින හැමෝම ශුද්ධාත්මයන් වහන්සේ කියන දේ ගැන තද විශ්වාසයක් ඇති කරගෙන ඒක තදින් අල්ලගන්න.
ඔබට සිතන දේ කරමින් හිතන දේ පස්සේ යෑම මේ සිමියොන් වගේ ආශිර්වාදලත් මිනිහෙක් වෙන්න බැරුව යනවා. මින් අනතුරුව බලමු මේ ශුද්ධාත්මයන්න් වහන්සේට ඇහුම්කන් දුන්නු. මම මේකයි මුලින්ම පටන් ගත්තේ කියලා අද සභාවවල බොහෝ දෙනෙක් අවශ්‍ය කරන දේ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් අහන්නේ නැහැ. Tamanට ඕන දේ කරන්න අනුමැතිය ගන්න කාලයක් වෙලා මේක. අපි කාත් එක්කවත් අමනාප වෙන්න ඕනේ නැහැ. අපි කාවත් ප්‍රතික්ෂේප කරන්න උවමනා නැහැ. අපි බයිබලයේ කියන්නේ සෑම කෙනා සමග හැකිතාක් සමාදානයෙන් ජීවත් වෙන්න කියලා. නමුත් අපිට ඔවුන් එක්ක එකට ඇවිදීමක් සමහරක් විට කරන්න බැරුව ඇයි. එක දර්ශනයකදී එකට ගමන් කරන්න බැරුව ඇයි. මක්නිසාද තමා ශුද්ධාත්මයන්න් වහන්සේ කියන කරන දේට වඩා තමාගේ හැකියාව, තමාගේ බලය, තමාට තිබෙන ජනප්‍රසාදය, තමාට තියෙන පිළිගැනීම, නැත්නම් තමාට තිබෙන භෞතිකමය ශක්තියින් සහ විවිධාකාරී ටැලන්ට් වලින් තමා ජීවත් වෙන්න හදන කෙනෙක් වෙනවා. බලන්න මේ මිනිසයා සිමියොන්. ඔහු කියන්නේ නෑ ඔහුගේ කිසිම ශක්තියක් ගැන. ඔහුට නිසකකමක් තිබුණා. අපි නැවත කියමු කවුරු හරි කෙනෙක් 26 වෙනි වචනය. මේ වගේ මේ නත්තලට කලින් නත්තලේ සැමරීම සිදු කරන්න කලින් හැමෝම අල්ලා ගන්න එක දෙයක්. ඔබ දන්නවද දාවිද් කියන අපූර්ව වචනයක්. මම සමිඳුන්ගෙන් එක දෙයක් ඉල්ලන්නේ නෙමෙයි. එය මුළු සිතින් මම සොයන්නෙමි. එක දෙයක්. ඒක මුළු සිතින් එක සෙව්වා. මොකක්ද ඔහුගේ බලාපොරොත්තුව? ස්වාමීන් වහන්සේගේ ගෘහයේ සදා කාලයටම වාසය කිරීම. මොනතරම් ඉලක්කගත කැපවීමක්ද? මිත්‍රවරුනි, ඔබයි මායි සභා ජීවිතයේ අවුරුදු මෙච්චරයි එච්චරයි. අපි මෙපමණ පාලකවරු අඳුනනවා නාඳුනනවා. අපි මෙපමණ සේවය කර තිබෙනවා නොකර තිබෙනවා. මේ එකක්වත් මේ වැදගත්කම. ඔබේ මගේ අන්තිම ඉලක්කය කොතනද? අපි යන්නේ කොතන අන්තිමට නවතින්නද? ඇයි යේසුස් වහන්සේ ලෝකයට ආවේ? මේ ගැලවීමේ ප්‍රීතිය, මේ ගැලවීමේ මහිමය මනුෂ්‍ය වර්ගය අතරේ නිදහස් කර ස්ථීර කර තබන්න. උන්වහන්සේ තරම් සත්‍යයක් මේ මුළු ලෝකෙම නැහැ. මිනිස්සෙකුට අවශ්‍ය නම් තමාගේ ජීවිතය මේ පාපිෂ්ඨකමින් ගලවා ගන්න ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැර වෙන මාර්ගයක්වත් වෙන විදියක්වත් ඇත්තේම නැහැ. උන්වහන්සේ පමණක්මයි සැබෑව. උන්වහන්සේ පමණක්මයි මාර්ගය. උන්වහන්සේ පමණක්මයි සත්‍ය. ලෝකේ තව බොහෝ දේ තිබෙන්න පුළුවන්, බොහෝ දේවල් සඳහා. නමුත් ජීවිතයට මනුෂ්‍යයාට ඇත්තේ එකම මග ගැලවෙන්න යේසුස් වහන්සේ පමණක්මයි. හේතුවක් තිබෙනවා. සතුන් අපිට වඩා බලවත්. සතුන් අපිට වඩා බලවත්. ඇයි මම එසේ කියන්නේ? ඔබට පුළුවන් ද අලියෙකුගේ තිබෙන ශක්තිය අරගෙන ගහක් පෙරලන්න? බෑ. ඔබට පුළුවන් ද දිවියෙක් සමග දුවන්න? බෑ. ඔබට පුළුවන් ද තල්මසෙක් සමග කැඹුරු දියේ පීනන්න? ඒත් බෑ. ඔබට පුළුවන් ද රාජාලියෙක් එක්ක ඔබගේ ආත්වල හයියෙන් යන්න? බෑ. හැබැයි ඔවුන් කාටවත් නැති දෙය තමයි ඔබටයි මටයි දෙවියන් වහන්සේ දී තිබෙන්නේ. ඒ තමයි දෙවියන් වහන්සේගේ ස්වරූපය. දෙවියන් වහන්සේගේ ස්වරූපය තමයි යොහන් සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ කියන්නේ දෙවියන් වහන්සේ ආත්මයක්ය. ප්‍රේමවන්තයනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට ආවේ ඒ දෙවියන් වහන්සේ දෙන ලද ආත්මය විනාශ වෙමින් තිබෙනා වූ මේ ලෝකේ ඒ ආත්මය සමග ශුද්ධාත්මයන් වහන්සේ එකඟ වී ඒ ජීවිතය ගෙනයන්ට මා ඔබට කියන්න කැමති, එමෙන්ම නියෝග කරන්න කැමති ආත්මයෙන්. ඔබගේ ආත්මය ගැලවුණු ආත්මයක් නම් ඔබ කවමදාක්වත් හිතුවක්කාරව ඔබගේ මාංශයේ කැමැත්තට ගමනක් යන්නේ නැහැ. දේව වචනේ කියනවා ආත්මයන්න් වහන්සේ විසින් ගෙනනු ලබන්නා වූ අයට දෙවියන් වහන්සේගේ දරුවයි කියනු ලබනවායි කියලා. රෝමවාසීන්ගේ පත්‍රය 8 වෙනි පරිච්ඡේදයේ. එනම් දේව දරුකමේ සැබෑකම තිබෙන්නේ බයිබලය තුරුළු කරන් යෑම තුලවත්, බයිබලය
දේශනා කුඩුව මත තබලා වචන කතා කිරීම මතවත් පමණක් නොවේ. ඒ වචනවලට අනුකූලව ගමනක් ශුද්ධාත්මයන්න් වහන්සේ සමග ගියොත් පමණයි. මේ සිමියොන් කියන මනුෂ්‍යයා ඒ ගමන ගියා මහලු කාලය දක්වා ඒ ආත්මයට එකඟව. ඔහුට කොච්චර අවස්ථා ජීවිතයේ තියෙන නැද්ද ශුද්ධාත්මයන් වහන්සේ මේ කිව්වාට පස්සේ කවද්ද මේ යේසුස් වහන්සේ එන්නේ කවද්ද මේ එන දවස කියලා මා මෙතන දැක්කා පුදුම චිත්‍රයක්. ශුද්ධාත්මයන් වහන්සේ මිනිසෙක්ගේ ජීවිතේ පාලනය අතට ගත්තාම ඒ මිනිසයා ගින් යම් තැනක සිටගන්න ඕන වේලාව පවා ආත්මයන් වහන්සේ අරගෙන යනවා. මේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම කියන දේ අද ජීවිතේ අපි තුල තියෙන නම් අපි ශුද්ධාත්මයන් වහන්සේව පිළිගන්නවා පමණක් නොවේ. උන්වහන්සේ තුල ජ්වලිත වෙනවා පමණක් නොවේ. උන්වහන්සේට යටත් විය යුතුයි මිත්‍රේනි. අද දෙවියන් වහන්සේගේ ස්වභාවයේ සෑමදේම ප්‍රකාශනයට තිබෙනවා. චාරිත්‍රයට තිබෙනවා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේට යටත් වීම නැහැ. මේ බලන්න මේ වචනේ කියමු 26 ඉඳලා. 26 වන පදයේ සිට ස්වාමින් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දකින්න පළමුවෙන් ඔහු මරණය නොදක්නේය කියා ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඔහුට එළිදරව් කර තිබුණේය. ඔහු ආත්මයන් කරුණු කොටගෙන දේව මාලිගාවට ආවේය. ඔහු බලන්න මේ වෙලාව කොයිතරම් අනගිද කියලා. ඔහු දන්නේ නැහැ යේසුස් වහන්සේ බෙත්ලෙහෙමේ ඉපදී සිටින බව. ඔහු දන්නේ නැහැ ඒ දවසේදී මව් වූ මරියා සහ සුරකිපිය වූ යෝසෙප් දෙදෙනා මේ දරුවාව අතින් අරගෙන දේව මාලිගාවට එන බව. නමුත් ආත්මයන් වහන්සේ ඔහුව ගෙන යනවා දේව මාලිගාවට. ඒ මුණ ගැසීම බලන්න. අද ඔබට විශ්වාසයක් තිබෙන්න ඕන, ඔබට කීකරුකමක් තියෙන්න ඕන. ඒ ශුද්ධාත්මයන් වහන්සේම මාව යම් තැනකට ගෙන යන්න උවමනා නම්, මට කෙනෙකුව මුණ ගැස්සන්න උවමනා නම්, මාලවා කෙනෙකුට සේවයක් කිරීමේ අවස්ථාව දෙන්න ඕන නම් ඔබලවත් එසේමයි අපව ගෙන යන්න දන්නවා ආත්මයන් වහන්සේ. මාංශාකාරයෙන් මිනිසුන්ව ලුහු බැඳගෙන ගිහිල්ලා මනුෂ්‍යයන්ට සේවය කරනවට වඩා ආත්මයන් වහන්සේ ගෙන යන තැන සේවය කරද්දී එතන තියෙන ප්‍රතිඵලය අති විශාලයි. එතන තිබෙන ප්‍රතිඵලය අතිශයින්ම විශාලයි. අනේ ප්‍රතිඵලය තමයි දිනේ කෙලවරේදී ක්‍රිස්තුස් වහන්සේව මහිමයට පත් කරන්නේ. ඒ උපත ලෝකයට හඬනගා කිවීමේ දේශනාකාරයෙක් වෙන්නේ. නැතිනම් මේ මනුෂ්‍යයට බැරි වෙනවා. ඒ ජීවිතය ඔප්පු කරන්නට මෙය සත්‍යයක් කියන එක. යේසුස් වහන්සේ ජීවමානයි කියා ඔප්පු කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේට යටත් වෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ සමග යන්න. දැනටත් සභාව තුල මා දකිනවා. මා මේක ද්වේෂයෙන් කියනවමත් නැත්නම් විවේචනයෙන් කියනවමත් චෝදනා කරනවත් නෙවෙයි. තාම බොහෝ භෞතික දේවල් වලට, සංස්කෘතියට ආත්මයන් වහන්සේ විසින් පොළඹවා ගෙන යන්නේ නැති ආකාරයට යන අය, කතා කරන අය, හැසිරෙන අය අනන්ත අප්‍රමාණවත්. ඔවුන්ට අනුකම්පා කරන්න, ඔවුන්ට සමාව දෙන්න. මක්නිසාදයත් ඔවුන් යන්නේ ආත්මයන් වහන්සේ කරන කොටගෙන නොවෙයි. ආත්මයන් වහන්සේ කරන කොටගෙන යන ගමනේ සෑම තැනකම ඔබට මුණ ගැසෙන්නේ යේසුස් වහන්සේගේ ක්‍රියාව. අන්න ඒක ඇත්ත. ආත්මයන් වහන්සේ විසින් ගෙන යන ගමනක ඔබට මුණ ගැසෙන්නේ යේසුස් වහන්සේගේ සැලැස්මක්, යේසුස් වහන්සේගේ ක්‍රියාවක්, යේසුස් වහන්සේ උදෙසා කිරීමට තිබෙන දෙයක්. මන්න මේ තැනට තමයි දේව රාජ්‍යයට වැඩ කරන ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව පුහුණු වීම ගේන්න ඕනේ. ඔවුන්ගේ ආත්මය වර්ධනය කරන්න ඕනේ. අද මිනිස්සුෝ බොහෝ වෙලාවන් වලට මසුන් තමාගේ බිලිපිත්තට හවුවෙන්නේ නැතුව ගියාම තමා බිලිපිත්තට හවුවෙච්ච මාළුවෙක්ගේ කටපටවලා බිලිපිත්ත එළියට අරගෙන ඉවරලා කෑ ගහලා වැඩක් නැහැ මට මාළුවෙක් කවුණයි කියලා. ඒ අල්ලපු මාළුවෙක් නෙමෙයි. අල්ලලා ඉවර වෙච්ච මාළුවෙක් තමාට මාළු හවුවෙන්නේ නැති නිසා සමාජයේ රවටන්න බිලිපිත්තට තමා පටලලා පෙන්නන මාළුවෙක් බවට පත් වෙලා තිබෙනවා. එමනිසා තමයි යේසුස් වහන්සේ පේතුරුස්ට කිව්වේ නුඹ මෙතෙන් පටන් මිනිස්සෙයින් අල්ලන්නන් බවට මම පත් කරනවා.
එහෙනම් ඒ ආත්ම දිනීම ඒ වර්ධනය ඔබගේ මගේ සේවය තුලින් සිද්ධ වෙන්න නම් ශුද්ධාත්මයන්න් වහන්සේ කියන තැනෙන් වහන්සේ කවුදයි කියා ක්‍රිස්තුස් වහන්සේගේ උපතත් සමග අපිට එළිදරව් වී යුතුව තිබෙනවා. මේක නොකර උන්වහන්සේ ඉදිරියේ ගමනක් යන්න බෑ මිත්‍රය. ඒක නිෂ්ඵල උත්සාහයක්. අද බොහෝ දෙනෙක්ගේ ජීවිත තාම මානසිකයි. මේ බලන්න ඊළඟට වචනේ මා කැමති මෙතනින් පහලට ඉදිරි මිනිත්තු 20 අතරතුරදී කතා කරන්න මක්නිසාදයත් ඔහු ආත්මයන් වහන්සේ තුල කළ ක්‍රියාවල් මොනවාද කියලා. ආත්මයන් වහන්සේ විසින් ඔහුව ගෙන ගියා. ආත්මයන් වහන්සේ විසින් ඔහුව සූදානම් කර තිබුණා. ඉන් අනතුරුව 28 වන පදයේ සිට ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කියනුයේ 27 අග කොටස 27 නැවත කියවමු අපිට අවබෝධය වැඩි කරගන්න පිණිස. 27 වන පදයේ සිට ඔහු ආත්මයන් කරුණු කොටගෙන දේව මාලිගාවට ආවේය. ලදරු යේසුස් වහන්සේට විවස්ථාවේ සිරිත ලෙස කරන පිණිස මව්පියන් විසින් උන්වහන්සේ ගෙනා විට ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කියනුයේ ඔහු ඊළඟට කරන දේ තමයි ආත්මයන් වහන්සේ තුල ගමන් කරන මනුෂ්‍යයා එක පළවෙනි කාරණාව ඔහු දෙවියන් වහන්සේගේ වේලාව පැමිණ දෙවියන් වහන්සේ අනකල දේ කරන තෙක් ඔහු මරණය අත්දකින්නේ නැහැ. මේකයි සැබෑව. ඔබට මට දෙවියන් වහන්සේ මේ පොළවේ යම් කිසි වගකීමක් බාර දී තිබෙනවද? ඒ කිරීමට අපි ශුද්ධාත්මයන් වහන්සේට යටත්ද? අපි මරණය අත්දකින්නේ නැහැ ඒ කාරණාව අපේ අතින් සම්පූර්ණ වන තෙක්. දෙවෙනි කාරණාව ඔහු ගමන් කරන්නේ ඔහුගේ කැමැත්තට නොවේ. ආත්මයන් වහන්සේ කරන කොටගෙන අද මේ වාට තිබෙන බාධා ස්වභාවය අඳුනාගත යුතුයි. ඒ නිසා ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන්නා වූ අයට සබාවවත් මාංසාකාර දේවත් බාධා නොකළ යුතුයි. අද බොහෝ අය උපදේශන පතනවා. ඒ උපදේශනයේ තිබෙන ගැබ්ගෙන Tamanට ඕන දේ කර ගැනීමට අනුමැතිය ගැනීම මගාරින්න. වැරදිකාරයෝ වෙන්න එපා. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ඉදිරිපිට. වැරදිකාරයෝ වෙන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේට දුක් දීලා මගහැර යන්න. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත පමණක් ඉෂ්ට කරන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත පමණක්. ඒක තමයි අපි ගැලවීම ලබාගත්තා වූ ජීවිතය තුළ තිබෙන්නා වූ සත්‍යවාදීකම. උන්වහන්සේගේ වචනේ ඊළඟට කියන ඔහු තුන්වෙනි කාරණාව හැටියට ඔහු ප්‍රශංසා කළා දෙවියන් වහන්සේට. උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන් සහ සැබෑකමෙන් නමස්කාර කළ යුතු නොවේද? ඒ තමයි දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්නේ යෝහන් සුවාරංචි. ඒතොර මේ ජීවිතය ඔබ සිතන්නේ මොනතරම් අනගි නමස්කාරයක් තියෙන්න ඇද්ද? අද අපි හිතනවා මේ යෞවන අය සංගීතය දන්න අය මම ඒ අයව පහත් කරනවා නොවේ. නමුත් ඔබ දන්නවද මහලු වයසට ගිහිල්ලා ආත්මිකව ඉන්න මිනිස්සුયો නමස්කාර කරන විදිය මම කියනවට මදක් අධ්‍යයනය කරන්න මහලු නිසාම නෙමෙයි ආත්මික මහලු අය ඔවුන්ගේ වචනවල තිබෙන අනගි ප්‍රශංසාවේ ස්වභාවය සැබෑ ලෙසම සිතා ගන්නත් අමාරුයි. මට ලැබී තිබෙන අවස්ථාව ජීවිතේ මිට කලකට ඉහත වයසෙන් බොහෝ මේරු දෙවියන් වහන්සේ ඉදිරියේ ආත්මෙන් පූර්ණව සිටින ඇතැම් අන්නගි දේවදාසයෝ කීප දෙනෙකු සමගම ජීවිතේ පුහුණු වීම සහ කාලය ගෙවන්නට. ඔවුන්ට දක්ෂ ටැලන්ට් නැහැ ගී ගයන්න. ඔවුන්ට දක්ෂ සංගීත ඥානය නැහැ වාදනය කරන්න. නමුත් ඔවුන්ගේ මුඛයෙන් නික්මෙන වචනවල තිබුණු නමස්කාරය අදටත් සොයාගන්ට අමාරුයි ප්‍රසිද්ධ නමස්කාරයකවත්. අද එම නිසා තමයි නමස්කාර ගීතිකා සින්දු ගානට වැටෙන්න හේතුව මේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවන් වල. මේ ගැන කවුරුත් මේක ප්‍රසිද්ධියේ කතා කරන දෙයක්. මේක යම්කිසි විදියකට මිනිස්සු අතරට යන පණිවිඩයක්. මම ගැන වැරදියට හිතන්න එපා මේ ප්‍රකාශනයත් එක්ක. ඔවුන් ආත්මයන් වහන්සේ තුල නැතුව තනුවක් හදා ගන්නවා. ආත්මයන් වහන්සේ තුල ප්‍රශංසාවක් නැතුව ඔවුන් ගීතයක් ලියනවා. ඒවාට බොහෝ දෙනෙක් බලන්න පුළුවන් අසන්න පුළුවන්. නමුත් ඒවායේ දෙවියන් වහන්සේ ගෞරවයට පත්වීමක් නැහැ. එම නිසා අද බොහෝ වෙලාවන් වලට සභාවන් වල ලෞකිකමය පැත්ත වැඩි වෙන්න හේතුව වී තිබෙන්නේ මෙන්න මෙවැනි ආත්මික නමස්කාර කරන්නන්ගේ ආත්මයෙන් නික්මෙන
යෝජනා ගීතිකාවන් වල නැති නිසා මේක තේරුම් ගත යුතුයි. සභාවක් හැට අපි පරිස්සම් වෙන්න ඕන. ගීතිකා සොයා ගැනීමේදී නිකං අන්තර්ජාලයට ගිහිල්ලා හවු වෙන හැම නාදයම මුණ ගැසෙන හැම තාලයම ඒකේ ඇති වෙන මොනවා හරි කංකලු වචන ටික නමස්කාරය නොවේ ප්‍රේමවන්තයනි. ඒක නමස්කාරය නොවේ. මේ මනුෂ්‍යගේ නමස්කාරයේ වචන ටික බලන්න. ඔබට හිතන්නවත් පුළුවන් ද මෙවැනි එලිදරව් වීමෙන් නමස්කාරයක් දෙවියන් වහන්සේට දෙන්න? ඔව් ප්‍රශංසා කරුවෙන් මොනවද කියන්නේ? අද මේක ඉගෙන ගත යුතුයි. මම දකිනවා ඇතැම් අයගේ ආත්මය ඊ타මත්ම කිලිටිවි. ඔවුන් විසින් සොයන වචන ඔවුන් විසින් සමහරක් විට ලියන දෙය තුල ඇත්තේ කිසිම ගැඹුරු අර්ථවත් වූ නමස්කාරයක් හෝ පණිවිඩයක් නොවේ. මේවා ඉවත් කර දමන්න ඕන. මක් නිසාද දෙවියන් වහන්සේ තම ස්වකීය නැත්නම් උන්වහන්සේගේ ස්වකීය ගෞරවය සොයන්නා වූ දෙවියන් වහන්සේ. මේක සභාව තේරුම් ගන්න ඕන. මේ බලන්න උන්වහන්සේගේ වචනේ මොනවද කියන්නේ කියලා. 28 වන පදයේ සිට ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කියනුයේ ස්වාමින් වහන්සේ දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරනසේක. මක්නිසාද අන්‍ය ජාතින්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඊශ්‍රායල් සෙනගගේ තේජසද වූ සිළු මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ විසින් පිළියෙල කළා වූ ගැලවීම මාගේ ඇස් වලින් දුටිමි කීවේය. පාන්න ස්වාමින් වහන්සේ ඉදිරියේ මොහුගේ නමස්කාරය ස්වාමිනී දැන් ඔබගේ වචනය ලෙස මට සමාදානයෙන් යන්න ඉඩ හරින්ට. ඔව් කියන්නේ මොකක්ද? මම ඔබ වහන්සේට ගෞරව කරනවා. මක් නිසාදයත් ඔබ දුන්නු ජීවිතය මගේ මම ඔබ වහන්සේගේ පොරොන්දුව දුටුවා. එම නිසා දැන් මට සමාදානයෙන් පොළවෙන් සමුගන්ට ඉඩ දෙන්න. ඒ වගේම ඔහු කියනවා අන්‍ය ජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද? වහන්සේ කියන්නේ මොකක්ද? යේසුස් වහන්සේගේ ජීවිතය ගැන දෙවියන් වහන්සේ අන්‍ය ජාතීන්ටත් ඊශ්‍රායල්ටත් අවශ්‍ය කරන ගැලවීම ගෙනෙන්ට පත් කළා වූ යේසුස් වහන්සේව තමයි පොළවේදී උපදින්නේ. ප්‍රේමවන්තනි, මේ නත්තල් කාලේ අපි බොහෝ දේවල් රූප රාමු වලට මවා ගන්නවා. ඒවා යම්කිසි ආස්වාදනීය සතුටක් සහ යම්කිසි ප්‍රීතියක් අපිට ඇති කරනවා. නමුත් ඔබ මොහොතකට මෙන්න මේක සිතන්න. එදා එඬේරු රෑ යාමේ තනකොළ පිට්ටනිවල සිටිද්දී ඔවුන් නිදි මරාගෙන එඬේරුන් කියලා කියන්නේ මේ බොහොම පවිත්‍ර ඇඳුම් මැදගෙන පිරිසිදුව සිටින කණ්ඩායමක් නෙවෙයි. ඔවුන් සතුන් එක්ක කාලය ගත කරන්නේ. ඔවුන්ගේ ගතේ සතුන් ගොවිපලක් කරන කෙනෙක්ට ඉන්න පුළුවන් ද පිරිසිදුව පුටුවකට වාඩි වෙලා? බෑ. ඒ කෙනාට සිද්ධ වෙනවා ඒ සතුන් ළඟට යන්න. ඒ සතුන්ගේ තිබෙන්නා වූ කිලිට සමග වැඩ කරන්න. එහෙම සිටින එඬේරු කණ්ඩායමකට තමයි ස්වර්ගයේ ඉස්සල්ලාම ප්‍රකාශ වෙලා කිව්වේ. ඒ වගේම ඔවුන් ළඟ තිබුණා දැඩි අධිෂ්ඨාන ශක්තිය මේ එඬේරුන්ට. ඔවුන් නිදි මරාගෙන රැළ බලා ගන්නවා. ඔවුන්ට රාත්‍රියේ ඇවිත් ස්වර්ගයේ දූත සේනාව කියනවා නුඹලාට ප්‍රීතිය උපදවන කාරණාව අද සිද්ධ විය. යේසුස් නම් ගැලවුම්කාරයෙක් අද උපන්නේය. නුඹලා ගොස් ඔහු බලාපල්ලා. ඒ වචනේ දිහා බලන්න මොහොතකට. අපි ස්වාමීන් වහන්සේගේ වචනේ කියවමු. 2:13 ඒ වෙලාවේ මොකක්ද වෙන්නේ? මිත්‍රයනි, ඒ වෙලාවේ සිද්ධ වෙන අනගි දේ තමයි ලෝවා පාලනය කරන දෙවියන් වහන්සේ ජීවමාන මිනිස්සෙකු හැටියට බිලින්දෙක් හැටියට මේ ලෝකේ ඉපදෙනවා. ඒ අවස්ථාව සමාන කරන්න පුළුවන් මොන දෙයටද? සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඉපදෙනවා ගව මඩුවක ඊ타මත්ම දුගී විදිහට ජීවමාන දෙවියන් වහන්සේ මනුකය රැගෙන. ඒ දෙවියන් වහන්සේව තමයි අද මේ මහිමයට පත් කරන්නේ ලෝවාසීන් එකතු වී. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ තැන වෙන කාටවත් හිමි වෙන්න බෑ. මක් නිසාදයත් උන්වහන්සේ සත්‍යයි. උන්වහන්සේ ජීවනයයි. මේ තැනෙන් වහන්සේව ප්‍රකාශයට පත් කරන්නට උන්වහන්සේ ගැන දේශනා කරන්නට ලැබීම තරම් අනගි අවස්ථාවක් ජීවිතේ කවමදාක්වත් නැහැ. ඒක කිසිම විද්‍යාලයකින් ලබන සහතිකයකටවත් කිසිම ප්‍රභූවරයෙක්ගෙන් ලබන සම්මානයකටවත් සමාන කළ නොහැකි. මක්නිසාද උන්වහන්සේගේ ඒ දේව ස්වභාවය උන්වහන්සේ එදා යෙරුසලමේ ඒ බෙත්ලෙහෙමේ
උන්වහන්සේ ඉපදෙන වෙලාව. ඒ වෙලාවේ මොන ස්වභාවයක් වෙන්න ඇද්ද? මේ බලන්න මේ සිදුවීම දෙස රූපරාමු මවා ගත්තොත් මිත්‍රයනි, අපි යනවා සැබෑ නත්තලට අපේ ජීවිතේ. අපි යන්නේ සංස්කෘතිමය නත්තලට නෙවෙයි. අපි යන්නේ සැබෑවේ නත්තලට. ඒ නත්තලේදී අපේ ආත්මය අවදි වෙන්න ඕනේ. අපේ ආත්මය අවදි වෙන්න ඕනේ. මක් නිසාද එදා ස්වර්ගයේ දේව දූතයින් පැමිණෙන ස්වභාවය බලන්න 13 වන පදයේ සිට එකෙනීම ඒ දේවදූතයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ඊතා උසස් තැන්නේ දෙවියන් වහන්සේට මහිමයද පොළවේ උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරේ සමාදාන වේවායි කීවෝය. ඔබ හිතලා බලන්න ඒ රාත්‍රියේ ස්වාමින් වහන්සේගේ දූතයින් ස්වර්ගයේ සිට එනවා ඒ බෙත්ලෙහෙමේ ඒ සිදුවීම තිබෙන ස්ථානයට. ඇවිත් ඉවරලා අහස් තලයේ දේව දූතයින් ස්ථානගත වෙනවා. ඔවුන්ගේ හඬ ශබ්දය නේරුන්ට ඇසෙනවා. ඇයි? දෙවියන් වහන්සේ පොළවේ ඉපදුනා මනුෂ්‍යයාගේ පාපයට සමාව දීමේ සේවය අරමන්න. මොන අනගිකමක්ද මෙය? ඇයි මේක ලෝකයට තාම සංගවී තිබෙන්නේ? ඒට හේතුව යක්ෂයාට උවමනයි මේ පණිවිඩය මුළු ලෝකයෙන්ම සංගවලා තබන්න. එම නිසා අද ශුද්ධාත්මයන් වහන්සේ නැති ස්වභාව බවට පත් කරන්න එන්ට සිදුවීම් ගණනාවක් සිද්ධ වෙමින් තිබෙනවා. එම නිසා මේ නත්තල සමරන විශ්වාසයෙන් යුක්තව ගත කරන කාලයේදී සියලු මිනිස්යෝ ආත්මයෙන් තමා පූර්ණ විය යුතුව තිබෙනවා. ඒක බාලද මහලුද නෙවෙයි. සිමියොන් වයස්ගත මිනිසෙක්, ආනා වයස්ගත මිනිසෙක්, ශරීරය වැහැරෙයි. නමුත් ආත්මය නැගිටිනවා. රෝමවාසීන්ගේ පත්‍රයේ කියනවා මගේ පිටත මනුෂ්‍යයා ශේවන නමුත් මගේ අභ්‍යන්තරික මනුෂ්‍යයා දිනපතා අලුත් කරනු ලබනවා. ඒ අලුත් වීම තමයි එන්න ඕනේ ජීවිතේ. මේ අපි හිතන් ඉන්නවා කාලෙකට ඉස්සර වෙලා පොඩි සේවයක් කෙරුවා, සබත් පාසලේ ඉගෙනුවා, ගීතිකා කිව්වා. දැන් තත්ත්වය මොකක්ද? දැන් මොනවද ආත්මයෙන් ඔබ දෙවියන් වහන්සේට කතා කරන්නේ? ඔබගේ පෙර ඉතිහාසගත ඇදහීම ගැන නොවේ ඔබ කල්පනා කරන්න ඕනේ. අද ඔබගේ ආත්මය ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ගමන් කරනවාද? මක් නිසාද අපිව මවා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයට. ඒ ස්වරූපය තමයි ආත්මය. එනිසා මේකට බයිබල් විද්‍යාල සහතිකයක් නෙවෙයි ඕනේ. මේකට උපාධියක් නෙවෙයි ඕනේ. මේකට අවශ්‍ය කරන්නේ ඒ ස්වර්ගයෙන් එදා දේව දූතයින් ඇවිත් කිව්වා මේ ඉපදුණු තැනන් වහන්සේ. කවුද මේ කියන්නේ? ස්වර්ගයේ දේව දූතයෝ. ඔවුන් පවා මවිත වෙන්න ඇති. භීතිය ඇති කරන්න ඇති. අපේ සර්ව බලධාරී, අපි උපස්ථාන කරන, අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට ආවා. මනුකයක් අරගෙන මක්නිසාදයක් උන්වහන්සේ අපටත් වඩා මේ මනුෂ්‍යයින්ට ප්‍රේම කරන නිසා ඒ දුගී අසරණ තුන්වෙනි පන්තියටත් පහත සිටින ඒ මව සහ පියා අතරට ඇවිත් සේවය පොළොවේ ආරම්භ කරන්නට. මෙන්න මේ අනගිකමේ පණිවිඩය අද සභාව තුල නැතිවීමම සභාව බෙලහීන වීමක්. ඒ නිසා සභාව බොරු කරන්න එපා. ක්‍රිස්තුස් වහන්සේගේ ගමන දුර්වලව යන්න එපා. උන්වහන්සේගේ සත්‍යතාවය වැසී තිබෙන්නේ අප තුල හටගන්න අසත්‍ය නිසායි. නැත්නම් උන්වහන්සේව එළිදරව් වීම කවරෙකුටවත් නවත්තන්න බෑ. උන්වහන්සේ තරමටම ජීවමානයි. අද කෝ ශුද්ධාත්මයන් වහන්සේ තුල ප්‍රකාශන මිත්‍රේනි යේසුස් වහන්සේගේ සේවය උන්වහන්සේ සාරංශගත කරලා කියනවා එක ස්ථානයක මතෙවුස් සුවාරංශය කතා කරද්දී උන්වහන්සේ ගියේ ගම්වල උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ ඉගෙනුවා. උන්වහන්සේ රෝග සුව කළා. දේශනයයි ඉගෙන්වීමයි සුව කිරීමයි කාරණා තුනක්. අද ඉගෙන්වීම සෑම සභාවකම තියෙනවා. ඒ ගැන සතුටුයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා. නමුත් අද දේශනය නෑ. අද දේශනේ නෑ ස්වභාවේ. ඇයි මම එහෙම කියන්නේ? දේශනේ යනු ප්‍රකාශනයක්. එයි බලය තිබෙනවා. එදා පෙන්තකෝස්ත දවසට ප්‍රථමයෙන් පේදුරු සිටියා. පේදුරු පුරුද්දට දේව මාලිගාවට ගියා. යොහන් ගියා. ඒ වගේම අර සුදර්ශන දොරටුව ළඟ සිටිය යාචකයා සල්ලි ගැනීමට, හිඟමන් යැදීමට ඔහුටත් ඒ ස්ථානයේ පුරුදු තැනක්.
නමුත් පෙන්තකෝස්ත දිනයට පසුව පේත්‍රස්ගේ ජීවිතේ ප්‍රකාශනයක් තිබුණා. ඒ ප්‍රකාශනය මොකක්ද? නුඹ වෙනදා මෙන් අපෙන් බලාපොරොත්තු වෙනවා මුදලක්. නමුත් අප දෙස බලාපන්. අපි තුල තිබෙන දෙය යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිට ඇවිදපන්. ඒක ප්‍රකාශනයක්. ඔහු නැගිට්ටා. යේසුස් වහන්සේ ලාසරස්ගේ සොහන ළඟට ගියා. ප්‍රකාශනයක්. ලාසරස් පිටතට වරෙන් මලමිනියක් නැගිට්ටා. එය තමයි මනුෂ්‍යයා තුලට පැමිණියා වූ දෙවියන් වහන්සේගේ බලය මිත්‍රයනි. මේක අද සභාවෙන් නැතිවීම කනගාටුයි. ඔබ දන්නවද තද සුළඟ පැමිණෙද්දී යේසුස් වහන්සේ කිව්වා සුළඟ නැවතියන්. ප්‍රකාශනයක් හාස්කමක් තිබුණා. මේ අවශ්‍ය වෙලා තිබෙනවා අද ලෝකයට. නිකම් මේ සභාව කියලා කියන්නේ ගොඩ නැගිලි. මේ ඉන්න මේ පුරුදු විදියට ගොනු වෙච්ච කණ්ඩායමුයි ඇසුරු කරන හිතු විවේචනයි මතයි නොවේයි. ප්‍රකාශනයක් තියෙන්න ඕන. ප්‍රකාශනයක්. ඒ ප්‍රකාශනයේ බලයක් තිබුණා. ඒවා තමයි කියන්නේ උන්වහන්සේගේ වචනය හිස් අතින් හැරී එන්නේ නැත. දෙවියන් වහන්සේ මොනතරම් බල සම්පන්නද මිත්‍රය. මේ සීමෝන්ගේ ජීවිතය බලන්න හැරලා නැවත ගිහිල්ලා 31 වෙනි වචනයට 31 වන පදයේ සිට සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ විසින් පිළියෙල කළා වූ ගැලවීම වාගේ ඇස් වලින් දුටිමි කීවේය. ඔව් කියනවා මම ගැලවීම මාගේ ඇස් වලින් දුටුවා. ඒ ගැලවීම නම් යේසුස් වහන්සේ වෙන කවුරුත් නොවේ. ඒ ගැලවීම යේසුස් වහන්සේ. අද ඔබගේ ජීවිතය දේවස්ථානයක වාඩිවීමට හේතුව ඔබ ගැලවිච්ච කෙනෙක් නැත්නම් ගැලවෙන්න සිටින කෙනෙක් නිසායි. මේක රෝහලකට යෑමක් නොවේ. මේක මනුෂ්‍යයන්ගේ අදහස් විමසීමක් නොවේ. මේක දෙවියන් වහන්සේගේ ස්වර්ගීක සැලැස්මට යටත් වීමක්. මා නැවත නැවත මෙනෙහි කරනවා. රූපරාමු මවා ගන්නවා. ඒ දූත සේනාව ඇවිත් ස්වර්ගීක ස්ථානවල ස්ථානගත වී ඔවුන් අර ස්වර්ගයේදී පිය වූ දෙවියන් වහන්සේට දෙන ලද නමස්කාරයම අඩුවකින් තොරව අර බිලින්දාට දෙනු ලබනවා. මක්නිසාදේ බිලින්දා බිලින්දෙක් වූ නමුදු බිලින්දා මනුෂ්‍ය රුවක් ගත්ත නමුදු ඒ දෙවියන් වහන්සේ බෙත්ලෙහෙම ඉපදුනේ. දෙවියන් වහන්සේ බෙත්ලෙහෙම ඉපදුනේ වෙන කවරෙක්වත් නොවේයි. ඒ තැනන් වහන්සේමයි කුරුසියේ මැරුණේ. ඒ තැනන් වහන්සේමයි ස්වර්ගයට නැගී ගියේ. ඒ තැනන් වහන්සේමයි මේ දූත සේනාවද උන්වහන්සේගේ නාමයෙන් ගැලවෙන සියලු ශුද්ධවන්තයින්ද සමග යෙරුසලමට නැවත පැමිණීමට නියමිතව තිබෙන්නේ මිත්‍රය. ඒ දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයෝයි නත්තල උසස් කොට දෙවියන් වහන්සේට ගෞරවය ගෙන දෙන්නේ. මේ තරම් මීට වඩා ප්‍රීතියක් තවත් කොහෙද? ඒ නිසා ඒ නත්තල සැමරීම නිෂ්ඵලයි කියනවා නම් ඒ උපතේ තිබුණු වර්ණනාව කතා කරන්න දවසක් අපිට වෙන් කරගෙන නැහැ කියනවා නම් අපි දුර්වලයි. දින 365ම කතා කළ යුතුයි. නමුත් මේක විශේෂිත කාල පරිච්ඡේදයක් උන්වහන්සේ ගැන කතා කරන්න. මේ අවදිවීම අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. දේශයට මේ අවදිවීම අවශ්‍යයි. ලෝකයට මේ අවදිවීම අවශ්‍යයි. යන සෑම තැනම ඒ බෙත්ලෙහෙමේ ගව මඩුවේ රෙදි වලින් ඔතා තිබුණු ඒ පුංචි ලදරුවා දෙවියන් වහන්සේයි. ඒ දෙවියන් වහන්සේයි. ඒ මිනිස්සෙකු ලෙස ආවත් උන්වහන්සේ දෙවියන් වහන්සේමයි. එම නිසා තමයි උන්වහන්සේට දිව්‍ය ඥානය තිබුණේ. එම නිසා තමයි උන්වහන්සේ යන තැන්වල හාස්කම් සිද්ධ වුණේ. උන්වහන්සේ මැරි නැවත මල උන්ගෙන් නැගිට්ටේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ නිසා මිත්‍රය. ඒ දෙවියන් වහන්සේට මුළු ගෞරවයද නමස්කාරයද ප්‍රශංසාවද සියලු මුඛවලින් හිමිවිය යුතුයි. සියලු දනහිස් ඒ දෙවියන් වහන්සේගේ නාමය උදෙසා දන නැමිය යුතුයි. මුළු ලෝකය උන්වහන්සේට නමස්කාර කළ යුතුයි. මක්නිසාද ගවලනේ රෙදිකඩෙන් ඔතා තිබුණේ යෝසෙප්ගේ රුධීරයේ තිබෙන්නා වූ ශක්තියේ ජීවන නිර්මාණයක් නොවේ. ශුද්ධාත්මයන් වහන්සේ විසින් එවන ලද ඒ මරියාගේ කුසේ පිරිමියෙකුගේ රුධිර කලලයක් ඇති කරන්න ඇති නොවී ශුද්ධාත්ම බලයෙන් ඇති වුණු දෙවියන් වහන්සේ. මෙසේ උපතක් ලෝක ඉතිහාසයේ ලියවිලාවත් නැහැ. උන්වහන්සේ ගැන හැරෙන විට උන්වහන්සේ දෙවියන් වහන්සේ නිසා.
මිත්‍රයනි මේ තැනන් වහන්සේව මහිමයට පත් කරන්නටයි සභාව නැගිට්ටවා තිබෙන්නේ. අද බොහෝ අය සේවය කරනවා මම දකිනවා දැක තිබෙනවා ඔවුන් තාම ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය ආත්මය තේරුම් අරගෙන නැහැ. ඒක තේරුම් ගත්තා නම් සභා ભેදයක් තියෙන්න බෑ. නිකාය ભેදයක් තියෙන්න බෑ. ලේවලින් ගැලවුණු මිනිසුන්ව ප්‍රතික්ෂේප කරන්න බෑ. ඔවුන්ව විසිකර දමන්න බෑ. මක් නිසාද? දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍යයාට ප්‍රේම කරනවා. අපිත් ප්‍රේම කළ යුතුයි. ඒ තමයි ඔබගේ ගැලවීමේ පැය. ඒක තමයි ඔබගේ මිදීමේ දවස. ඒ යේසුස් වහන්සේ තුලින් කතා කර කිව්වොත් රෝගය දැන් පාවෙව රෝගයා සුව වෙන්න යනවා. කොරා නුඹ ඇවිදපන් කොරා ඇවිදින්ට යනවා. අන්ධයා නුඹ පෙනීම ලබපන් ඔබ සුව වෙන්න යනවා. බීරා නුඹ අසාපන් ඇසෙන්ට යනවා. ඒ වාගේම කතා කළ කිව්වොත් මලමිනිය නුඹ නැගිටිය යුතුයි. මක් නිසාද? උන්වහන්සේගේ බලය නිසා ඒක සිද්ධ වෙන්න යනවා. ඒකයි දෙවියන් වහන්සේගේ තිබෙන දිව්‍ය මහිමය. මේ සිමියෝන් සිදු කරන ඊළඟ ක්‍රියාව මොකක්ද? 33 වෙනි වචනේ 33 වන පදය උන්වහන්සේ ගැන කී කාරණාවලට උන්වහන්සේගේ පියාද මෑණියෝද මවිත වෙමින් සිටියෝය. සිමියෝන් ඔවුන්ට ආශිර්වාද කර සිමියෝන් ඔවුන්ට ආශිර්වාද කොට මවිත වෙන්නේ ශුද්ධාත්මයෙන් පිරුණු සිමියෝන් දෙවියන් වහන්සේට ආශිර්වාද කරනවා. ඔවුන්ට ආශිර්වාද කොට ඒ ලදරුවා දෙවියන් වහන්සේ ඒ දෙවියන් වහන්සේට ආශිර්වාදයක් වීමට සිමියෝන් වාසනාවන්තයෙක් වෙන්නේ ඔහු ශුද්ධාත්මයන් වහන්සේට කීකරු නිසායි. ශුද්ධාත්මයන් වහන්සේට කීකරු නැති මිනිහා සභාවට ආශිර්වාදයකුත් නැහැ, පවුලට ආශිර්වාදයකුත් නැහැ. ඒ මනුෂ්‍ය ලෝකේ කාටවත් ආශිර්වාදයක් නැහැ. අද කාවාරි හම්බ වෙනවා නම් සභා ජීවිතේ කාටවත් ආශිර්වාදයක් නැතුව වදකාරයෙක් ශුද්ධාත්මයන් වහන්සේට කීකරු නැති මිනිහෙක්. නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේට කීකරු මනුෂ්‍යයා දෙවියන් වහන්සේට ආශිර්වාද කළා. මව් මරියාට ආශිර්වාද කළා. යෝසෙෆ්ට ආශිර්වාද කළා. එදා තමයි මරියා පළවෙනි අනාගත වාක්‍ය අහන්නේ තමාගේ ජීවිතේ. නුඹ එක දවසක උඹගේ සිතට කඩුවකින් අනිනවා වගේ නුඹට දැනෙන්න යනවා. දැනෙන්න යනවා. අද තේරෙනවද සභාවේ කොපමණ කාලයක් සිටිනවද කියන එක ප්‍රශ්නේ නෙවෙයි. ඔය තිබෙන වැරදි සියලු මත ඉවත් කර අද ඔබ ඉපදෙන්න ක්‍රිස්තුස් වහන්සේ තුල නැවතත් එවිටයි ඔබේ ජීවිතයට ගැලවීම පැමිණෙන්න යන්නේ. අද ඔයගේ ජීවිතේ ගැලවීමේ අත්දැකීම නැති වෙලායි තිබෙන්නේ. සභා සංස්කෘතිය ගැනවත් ඉතිහාසය ගැනවත් ඔබට ගැලවීම නොවේ. ගැලවීම යේසුස් වහන්සේ තුලින් පැමිණෙන ක්‍රියාවක්. එය පිළිගැනීමයි අපි සතු වගකීම. දන්නවද? දෙවියන් වහන්සේ දවසකට ආශිර්වාද කරන්න ඕන. ඒ නිසා මම දැක්ක මේ ගෙවුණු දවස්වල මිනිස්සුන්ට ඉඩ ප්‍රස්තාව දෙනවා, කැඳවීම තියෙනවා. එන්න සේවය කරන්න මිනිස්සු එන්න කැමති නැහැ. වැඩිමහල්ලෙක් වෙන්න මිනිස්සු කැමති නැහැ. මොනතරම් නීචද මේ අය නේද? දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරි පිට. මම ඔබට කියන්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ ගැන කතා කරන වීරයෙක් වෙන්න එපා. ඔබගේ ආත්මය හොඳ තැන නැති නිසායි දෙවියන් වහන්සේට ජීවිතය දෙන්න අකමැති. උන්වහන්සේ කැඳවුවාද යම් පැයකදී ඒ මනුෂ්‍ය ශුද්ධාත්මයන් වහන්සේට කීකරු වෙන්නේ. සභා පාලකයාට නෙවෙයි, නිකායට නෙවෙයි. ඔව් කීකරු වෙන්නේ ඇයි? කීකරු වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේට. එදා මේ සිමියොන්ට ශුද්ධාත්මයන් වහන්සේ කියලා තිබුණු කාරණාවට කීකරු වෙච්ච නිසා ඔහු ආශිර්වාද කරනවා ඒ මුළු පවුලටම. වනාගත වාක්‍ය කියනවා ඒ මවට. ඒ අනාගත වාක්‍ය තමයි මේ ආශේර්ගේ ගෝත්‍රයෙන් නැගී එන අය කවුරුන්ද කියලා බලන්න. ඊළඟ වචනේ 35 වෙනි වචනේ ඉඳලා 34 සිට සිමියෝන් ඔවුන්ට ආශිර්වාද කර උන්වහන්සේගේ මව් මරියාට කතා කොට බලව මේ ලදරුවා ඊශ්‍රායෙලි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත් නැගිටීම පිණිසත් විරුද්ධව කතා කරනු ලබන ලකුණක් පිණිසත් නියම වී සිටී. යේසුස් වහන්සේගේ කතාවේ සත්‍යතාවය තිබුණා. ඒ කතාවට අසත්‍ය මිනිස්සු වැටුණා. සත්‍ය පිළිගත්තු මිනිස්සු නැගිට්ටා. ඒක තමයි දෙවියන් වහන්සේගේ සත්‍යවාදී ආත්මය. අද බොහෝ අය කියනවා වචන තදයි. ඇත්ත කතා කරන තැන මනුෂ්‍යයා පිළිගන්න අකමැති නම් මේ කෙනා වැටෙනවා. හැබැයි ඇත්ත පිළිගන්න කෙනා කෙලින් සිට ගන්නවා. ඒකයි ඇත්ත. එනම් යේසුස් වහන්සේගේ ජීවිතය ගැන අනාගත වාක්‍ය කියද්දී ඔක්කොංගෙම නැගිටීමට හේතුව නෙමෙයි. පිළි නොගත්තා වූ අය වැටුණා. පිළිගත්තා වූ අය නැගිට්ටා.
ඒක තමයි උන්වහන්සේගේ ගැලවීමේ පණිවිඩය. මේ ලෝකයේ අන්ධකාරයි. මේ ලෝකයේ තිබෙන පාපය, මේ ලෝකයේ තිබෙන අඳුර, එයින් ගැලවෙන්න අවශ්‍ය වී තිබෙනවා සැබෑව කතා කිරීම, යුක්තිය කතා කිරීම, ධර්මිෂ්ඨකම ප්‍රකාශ කිරීම, භක්තිවන්තකම, ඇදහිල්ලේ වටිනාකම කිවීම. මක්නිසාද මේවායින් තමයි මනුෂ්‍යයා ගැලවෙන්න යන්නේ. මේවායින් මනුෂ්‍යයා ගැලවෙන්න යන්නේ. මේ කියනවා ඊළඟ දෙය මොකක්ද? 35 වෙනි වචනය. එසේ නුඹේ ආත්මයට කඩුවකින් අනිනු ලැබේ. මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි කල්පනා එළිදරව් වන පිණිසයි කීවේය. ඒ මොකක්ද හේතුව? උන්වහන්සේ සැබෑව කතා කරන්න ගත්තා. පරිසීන්ට, සදිසීන්ට, නායක පූජකයන්ට, ආණ්ඩුකාරයින්ට දරන්ට බැරුව ගියා. මක්නිසාද ඔවුන්ගේ තිබෙන බොරුව, යක්ෂයාගේ මාර්ග එළිදරව් වෙන්න ගත්තා. එදා යේසුස් වහන්සේගේ මව තම පුත්‍රයා අවුරුදු 33ක් වැනි යෞවන කාලයේදී එල්ලලා මරණව බලන් සිටියා. ආත්මයට කඩුවකින් නැන්නා වගේ ඇයට දැනුණා. නමුත් ඒ අම්මා ඒ ශාරීරිකව විඳ වේදනාව ආත්මික කඳුලකට හරවගත්තේ නැහැ. ඇය මොකද කළේ? ඇය එතනින් නොනවත්වා පුත්‍රයා තමාට දුන් පණිවිඩය, පුත්‍රයාගේ ජීවනය පිළිගත්තා වූ ඇය 120 දෙනෙක් පමණ සංඛ්‍යාවක් එක්ක ඒ යෙරුසලමේම ඉහළ මහලේ සිට ආත්මයන් වහන්සේ ලබා ගනිමින් ඔවුන් අද ලෝකය සොලවන, ලෝකය වෙනස් කරන බලය පොළවට හිමි කර දීමට කැපවීමක් කළා. ඒ බලය දරන අය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. ඒක තමයි දේව රාජ්‍යය ගොඩ නැගෙන්නේ. එම නිසා මේ තැනන් වහන්සේව ලොවට ඉපදුනා වූ අවස්ථාව දෙවියන් වහන්සේ පොළොවට පැමිණිච්ච දවස. ඒ තැනන් වහන්සේ යම් පමණ දෙනෙක් පිළිගත්තාද එපමණ දෙනා හාස්කමක් දකින්නට යනවා.